යමු අපේ ප්‍රශ්න සාකච්ඡාවේ ඉදිරියට. right මම අපිට කතා කරන්නේ ගැටළු අංක 8. බලන්න හොඳ ගාණක් අනිවාර්ය විභාගයට වලට ඝර්ෂණය ආශ්‍රිත ගාණක් එනවා. ඒතකොට මේ ගැටළු අංක 8 අපි දාලා තියෙන පේපර් එකේ ඝර්ෂණය ආශ්‍රිත ගාණ. දැන් බලන්න මේක ඇතුලේ මේ ඝර්ෂණය ඕනම ඝර්ෂණය ගාණක් හදන්න පුළුවන්. ලේසි සිද්ධාන්තයක් දෙනවා මතක තියාගන්න මම ඒක කියලා දෙන්නම් මේ ගාණ ඇතුලේ. right ඒක මතක තියාගෙන ඕන ගාණකට ඒක පාවිච්චි කරන්න පුරුදු වෙන්න. right බලන්න අපිට කියනවා ස්කන්ධය සිම්පල් එමු අංශුවක් තිරසට ඇල්ෆා කෝණයකින් නානත රළු තලයක් මත තබා ඇත කියලා කියනවා. right දැන් බලන්න තිරසට ඇල්ෆා කෝණයකින් නානත ස්කන්ධය සිම්පල් එම් වෙච්ච කිව්වම ලස්සන රූපයක් ඇඳගන්න. මෙයාගේ බර එහෙම ක්‍රියාත්මක වෙනවා පල්ලෙහාටම දික් කරන්න. බර mg වෙච්ච අංශුවක් රළු තලයක් මත තියලා තියෙනවා. දැන් රළු තලයක් කිව්වම මතක් වෙන්න ඕනේ මෙයා try කරන්නේ පල්ලෙහාට lessගෙන එන්න. පල්ලෙහාට lessගෙන එන්න ඕන නිසා right එහෙම lessන් එන නිසා right මේහි ඝර්ෂණ සංගුණකයේ mu a කියලා කියනවා. right කාට දීලා තියෙන දත්තත් අපි එක තේරුම් අරගෙන යමු. mu වලගේ කුඩයි tan alpha කියලා දෙනවා. අපි දන්නවා ඝර්ෂණ සංගුණකයේ එහෙම නැත්නම් මේකට වෙනත් විදිහකින් අපි කතා කරමු. ඝර්ෂණය සහ අභිලම්බ ප්‍රතික්‍රියාව මේ දෙන්න නිසා හැදෙනවනේ සංප්‍රයුක්ත බලය. right එතකොට මේ හැදෙන සංප්‍රයුක්තයයි මෙයාගේ අභිලම්බ ප්‍රතික්‍රියාවයි අතර කෝණයේ තේරුම් ගන්න. හැදෙන කෝණයේ tan නගයට අපි කියනවා. right හැදෙන කෝණයේ tan නගය තමයි ඝර්ෂණ සංගුණකය කියලා කියන්නේ. right ඒක මතක තියාගන්න. ඝර්ෂණ කෝණය කියලා මෙයාට හඳුන්වනවා. ඒතර tan alpha සමානයි mu කියලා කියනවා. දැන් මෙතන කියන්නේ tan alpha. ඒ කියන්නේ මේ කියන ඝර්ෂණ කෝණයේ tan නගයට වඩා mu වලගේ අඩුයි. කියන්නේ සම්මත මේක මම හිතන්නවා mu not කියලා. right ඒතර මේ කියන නගයට වඩා tan alpha මේ කියන නගයට වඩා අඩු වෙලා තියෙනවා. විශාල වෙනවා mu ට වඩා. හරි. එහෙම තමයි කියලා තියෙන්නේ. right ඒක ඕන නැහැ ගන්න. right මම නිකන් අදහසක් දුන්නා වගේ තව අදහසක් ගන්න ඉස්සරහට යන්න. right බලන්න කියනවා යනු අංශුව සහ තලය අතර ඝර්ෂණ සංගුණකයේ වේ කියලා කියනවා. දැන් කියනවා අංශුව සමතුලිතතාවයේ රඳවා ඇත්තේ තලයේ උපරිම බෑවුම් රේඛාව දිගේ. උපරිම බෑවුම් රේඛාව කියන්නේ මේක. දැන් මේ තිරසේ ඉඳලා මෙහෙට ඉස්සෙලා තියෙනනේ මේක තමයි උපරිම බෑවුම්. බෑවුම් රේඛාව දිගේ උඩු අතට යොදනවලු මෙයාට p කියලා බලයක්. උඩු අතට p බලයක් දුන්නත් අංශුව try කරන්නේ පල්ලෙහාට ඇදෙන්න. ඒත් අපි දන්නවා ඝර්ෂණයේ ක්‍රියාත්මක වෙන්නේ සිරස්සේ ආනත තලයේ දිගේ ඉහළට. ඒත් ඉහළට ඝර්ෂණ බලයක් තියෙනවා. right. ඒ වගේම මෙයාගේ අභිලම්බ ප්‍රතික්‍රියාවක් ක්‍රියාත්මක වෙනවා ඉහළට r කියලා අපි දාගන්න. right. මොන බලසටහන. right. එහෙනම් දැන් බලන්න right අපි ගාන හදාගෙන යමු. right. දැන් මෙයා කියනවා ඔන්න ඔය අවශ්‍යතාවය වෙන්න ඕනේ කියලා කියනවා. right. මේක සමතුලිතතාවය රඳවා ගැනීම සඳහා p බලයේ සැපිරිය යුතු අවශ්‍යතාවය ඔය දීලා තියෙන එක කියලා කියනවා. right. මෙන්න මේක තමයි අපිට පෙන්නන්නේ. මොකක්ද? mg වතාව sin alpha තර නිර්ලමනක් කියන්නේ. පිටවතාවක් mu cos alpha උඩයි සමානයි p උඩයි සමානයි mg sin alpha තන mu cos alpha කියන එක තමයි සාධනය කරන්න කියන්නේ. දැන් බය වෙන්න එපා මේ වගේ ලොකු ප්‍රකාශනයක් දුන්නා කියලා මේ ප්‍රකාශනයේ අනේ අපිට ගන්න බැරි වෙයි. ඒ නිසා එහෙම එකකට බය වෙන්න එපා. මේක ලේසි ප්‍රකාශනයක් අපි හදලා බලමු. right. දැන් මේ ගාන හැදුවට පස්සේ 2020 සහ 2019 කියන ගණන් දෙක උත්සාහ කරන්න. මේ දෙක හදලා 2020 ගේ ගාන හදන්න මම මේ කියලා දෙන સિદ્ધාන්තම තමයි ඒ වගේ තියෙන්නේ. දැන් ඉස්සලාම ගාන ගත්තට පස්සේ අපි දැන් මේකේ r ගැන කතා කරගන්න ඕනේ. right. මේ p ගැන කතා කරගන්න ඕනේ, ඝර්ෂණය ගැන කතා කරන්න ඕනේ. ඔය මොනවා කරන්නත් කලින් right අපි ඉස්සල්ලාම ආනත තලයේ දිගේ right අපි යමු ආනත තලයේ දිගේ බල විභේදනයකට යමු. right එහෙනම් ආනත තලයේ දිගේ right කොහොම දානවා f සමානයි m. බල විභේදනය කරනවා කියන ආනත යම් කිසි දිශාවක් ඔස්සේ f සමානයි m දානවා කියන්නේ. ඒතර ආනත තලයේ දිගේ උඩට ඉන්නවා ඝර්ෂණ බලය. ඒ වගේම අපේ p බලයේ ඉන්නවා. ඒ වගේම මතක කරගන්න එපා මෙයා 90යි මෙයා 90 ඍණ ඇල්ෆා. ඒතර පල්ලෙහාට දික් වෙද්දි right මෙයා 90 ඍණ ඇල්ෆා මේ කොනේ ඇල්ෆා වෙනවා. එහෙනම් mg sin alpha කියලා අනිත් දිශාවට right මෙයාගේ සංරචකයක් හදාගන්න. සමානයි තොරණයක් නැති නිසා බිඳුවයි සමතුලිතතාවය ඉන්නවා කියනවා. right ඊට පස්සේ ආනත තලයට ලම්බකව අන්නවල දාගන්න right
සමානයි m. right. ආනත තලයට ලම්බකව f සමානයි m දාද්දී ආනත තලයට ලම්බකව අපේ සංප්‍රයුක්ත අභිලම්බ ප්‍රතික්‍රියාව ඉන්නවා. ඒ වගේමයි අපිට පුළුවන් මේ mg ගේ විභේදන සංරචකයක් තියෙනවා. ඍණ mg cos alpha කියලා. නමුත් එතනින් අපිට p බලයෙන් කිසිම හානියක් වෙන්නේ නැහැ ආනත තලයට ලම්බකව යන. ඔන්න ඔය කතන්දරේ. දැන් අපි බලන්න ඕනේ ගාන ඇතුලේ කොහොමද අසමානතාවයක් ගානට ගෙනියන්නේ. right. ඒකට චූටි කතන්දරයක් තියෙනවා මම කියලා දෙන්නම්. ඒක හොඳට පාවිච්චි කරන්න ඝර්ෂණය කරන වලදී ඕන ගානකට මේ කතන්දරය පාවිච්චි කරන්න ඕන ගානකට ගේම ගාලා දාන්න පුළුවන්. අපි මේ කතන්දරේට කියනවා හොඳට අහගන්න. ඉස්සර කතන්දරයක්. ඩොලර් සංචිතේ කතාව කියලා කියනවා. right. ඩොලර් සංචිතේ කතාව. මොකද්ද මේ ඩොලර් සංචිතේ කතාව? right. ඔය ඩොලර් සංචිතේ කතාව ඕන ඝර්ෂණය ගානකට පාවිච්චි කරන විශේෂයෙන් කෙටි ප්‍රශ්න වලට ඕන ගානකට ෂොට් එක දෙන්න පුළුවන්. right. හොඳට අහගන්න. දැන් හිතන්නකො මේ ඉන්නේ අපි කියන right. දැන් අපිට ඉස්සර ගොඩාක් කලින් අපි ගාව ඩොලර්ස් තිබ්බේ නැහැ. ඩොලර්ස් තිබ්බට බොහොම පොඩි ප්‍රමාණයක් තිබ්බා. අන්න ඒ කාලේ දැන් මෙයා අපිව දාලා ගියා. ඇයි අපි ගාව ඩොලර්ස් තිබ්බේ නැති. දැන් ඔන්න කාලයක් ගියාට පස්සේ අපේ තියෙන ඩොලර් සංචිතය වැඩි වෙනවා. හිතා ගන්න බැරි වෙන වැඩි වෙනවා. ඩොලර් සංචිතය වැඩි වෙනවා කියලා දැනගත්ත ගමන් මේ කට්ටිය ආයෙත් right. එතකොට මොකද වෙන්නේ? ඇවිල්ලා නිකන් ඉන්නේ. අපිව අදින්න try කරනවා. කියන්නේ ඇදලා ගන්න try කරනවා. right. නැහැ පාරකින් right. හරි. කියලා අපිව අදින්න try කරනවා. සාමාන්‍යයෙන් අපිව ගිහිල්ලා දැන් ওই සීන් එක ගැන හිතන්නකෝ ආපහු අදින්න try කරනවා. සිරාවටම බොක්කෙන්ම කතා කරනවා. ආපහු වැදිලා යන්නේ චාටර් වලට. ඕනේ හිතන්නවා. right. හැබැයි අදින එක වැඩි වුණා කියලා හිතන්නකෝ. right. කීයේව right. කියලා වැඩිපුර අදින්න try කරනවා. එතකොට මොකද වෙන්නේ? right. ඩොලර් සුත්තේ තියෙන්නේ අවුලකුත් නැහැ කියලා යන්නත් හිතනවා. හැබැයි ආය යන එක අපිට පොලිටි දෙයක් වුණාට ඒක බලන් ඉන්න අපි දැන් හිතන් ඉන්නේ පොළොවට කියලා හිතමු. එතකොට ඒක බලන් ඉන්න පොළොවට මේ වෙන්න යන සීන් එක දරා ගන්න බෑ. අර අපි කියන රහස පොළොව නොහුලන දෙයක් වෙන්නේ right. අන්න ඒ නිසා පොළොව try කරනවා right. අපිව තියාගන්න. ඒ කියන්නේ ආපහු යාර පැත්තට ඇදලා යන්න ඕනේද අපිට කොච්චර යන්න හිතුණා පොළොව try කරනවා යන්න එපා උඹ හිටපන් right යන්න එපා කියලා පොළොව try එකක් දෙනවා අපිව තියාගන්න. ඒ කියන්නේ මෙහෙට අදිනවනම් පොළොව try කරනවා මේ පැත්තට ඇදගෙන තියාගන්න. right. මේ පැත්තට මොනවා හරි බලයකින් අදිනවා. ඒක නළුවක් දාලා අදිනවා කියන්නේ. ඒතර පොළොව try කරනවා. අපිට දැන් යන්න හිතලා තියෙන්නේ. හැබැයි පොළොව ගෙනවා යන්න එපා. ඔබ හිටපන් යොච්චාවට යන්න එපා කියලා පොළොව try එකක් දෙනවා අපිව තියාගන්න. දැන් හැම එකකටම විමසීමේ සීමාවක් තියෙනවා. ඒ වගේ තමයි පොළොවට. හරි. පොළොවටත් ඉවසලා බැරිමද අපි කියන දේ අහන්න නැත්නම් යන්නම දන්නවනම් ඔහේ ඵලයක් කියලා අතාරින්න. ඒකට චාර්ටර් වෙනවා. right. එතන මොකද තේරුම් ගන්න ඩොලර් සංචිතයේ කතාවේදී අපි පොළොව උඩ ගිහිල්ලා හිටගත්ත ගමන් අපි දන්නවනේ ඝර්ෂණයේ සමීකරණය F සමානයි μ r කියලා. එතකොට අපේ ස්කන්ධයක් තියෙනවා පොළොවේ තියෙන අභිලම්බ ප්‍රතික්‍රියාවක් තියෙනවා. එතකොට අපි ඉන්න පෘෂ්ඨයට අනන්‍ය වෙච්ච ඝර්ෂණ සංගුණකයක් තියෙනවා. එතකොට දැන් අපි පොළොව උඩ හිටගත්ත ගමන් කවුරුත් අපිව අදින්නේ නැත්තම් ඝර්ෂණයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඝර්ෂණයක් ඕනේ නැහැ පොළොවට අපි බලෙන් තියාගෙන ඉන්න උඹලාවක් නැහැ කවුරුත් අදින්නේ නැත්තම්. right. එහෙනම් මම ඔන්නෝක මෙන්න මෙහෙම අදිනවා. ඒ කියන්නේ දැන් පොළොවට දරන්න පුළුවන් උපරිම සීමාවක් තියෙනවා. අන්න ඒකට අපි කියනවා right ඝර්ෂණයේ සීමාකාරී අවස්ථාව කියලා. අමතකයි නම් මතක ඇතුලේ භෞතික විද්‍යාවෙම අදිනවා ප්‍රස්ථාරයක්. ඝර්ෂණය වැඩි වෙලා ගියා, දඩස් ගාද්‍ය අඩු වුණා, ඒකාකාරීව ගතික අවස්ථාවේ තිබ්බා. ස්ථිතික සීමාවේ තියෙනවා. ඊට පස්සේ සීමාකාරී අවස්ථාවකට එළඹෙනවා, දඩස් ගාලා වැටිලා ගතික අවස්ථාවකදී යනවා. චලනයේ වෙද්දී තියෙන ඝර්ෂණය. එතකොට
මේ තියෙන්නේ පොළොවට දාන්න පුළුවන් උඩරිම ලිමිට් එක. දැන් ඔන්න මේ ඇවිල්ලා අපි වදින්න පටන් ගන්නවා. ඒතර අපිට යන්න හිතෙන නිසා පොළොව try කරනවා යන්න එපා හිටපන් කියලා කියනවා. එතකොට අපි ආරම්භයේදී කිසිම ඝර්ෂණයක් අපේ තිබ්බේ නැහැ. හැබැයි ටික අදින්න පොළොව චුට්ට ඇදලා තියාගන්න හදනවා. එහෙනම් මම ගන්නම්කෝ right පොළොව මගින් ඇති කරන ඝර්ෂණයේ ප්‍රධාන අවස්ථා තුනක තියෙනවා. එහෙනම් පොළොවේ ආරම්භයේ අවස්ථාවක් නැහැ. එන්න ඝර්ෂණයේ පොළොව අපි වදිනවා. ඒතකොට ඝර්ෂණ බලය වැඩි වෙනවා. එහෙනම් මේ අවස්ථාව A කියලා හිතන්න. මේ අවස්ථාව B ඒ කියන්නේ සීමාකාරී අවස්ථාවට පොළොවේ අපිව රඳවලා තියාගන්න තියෙන ඝර්ෂණය සමාන වෙන අවස්ථාව. මේ කියන්නේ පොළොවෙන් අපිව රඳවලා තියෙන සීමාකාරී අවස්ථාවට වඩා එපිටට ගියපු අවස්ථාව. එහෙමනම් හොඳට කල්පනා කරන්න මම මේ ඝර්ෂණයට නමක් දෙන්නම් F දැන් මේ මොහොතේ ක්‍රියාත්මක වෙන ඝර්ෂණ F දැන් A අවස්ථාව F දැන් B අවස්ථාව F දැන් C අවස්ථාව. right එහෙනම් හොඳට කල්පනා කරන්න අපි සමතුලිතතාවයේ ඉන්නවා. ඒ කියන්නේ පොළොව උඩ රැඳිලා ඉන්නවා. අනිවාර්යෙන් සීමාකාරී ඝර්ෂණ බලයට වඩා F දැන් කියන එක සීමාකාරීකට සමාන වුණොත් ඒත් අපි ඇදිලා යන්නේ ඇදෙන්න ඔන්න මෙන්න සීන් එකේ ඉන්නවා. හැබැයි එතනින් පල්ලෙහා සීන් එකේදී ඒ කියන්නේ අපේ මේ මොහොතේ ක්‍රියාත්මක වෙන ඝර්ෂණය පොරවට දරන්න පුළුවන් අගයට වඩා අඩු වගේක ඉන්නවනම් එහෙනම් අපි යන්නේ කොච්චර අදින්න try කරා අපි ඇදිලා යන්නේ නැහැ පොළොව try කරනවා අපිව තියාගන්න. හැබැයි B පැන්න ගමන් පොළොවත් අතාරිනවා පොළොවේ ඉවසීමේ සීමාව පයින්නවා ඔය යන දෙයක් කරගන්න කියලා කියනවා. එහෙනම් සීමාකාරී අවස්ථාව කියලා කියන්නේ ඒක සලකන ලද වස්තුවකට නියතයක් අනන්‍යද. දැන් F සීමාකාරී සමානයි අදාළ පෘෂ්ඨයේ ඝර්ෂණ සංගුණකයේ ගුණ කරන අභිලම්බ ප්‍රතික්‍රියාව. mu වෙනස් වෙන්නේ නැහැ පෘෂ්ඨය වෙනස් වුණොත් mu වෙනස් වෙනවා සලකන ලද පෘෂ්ඨයකට mu නියතයි. දැන් අපි එහෙට මේක චලනය වෙනකොට අපේ ඇඟේ කෑලි හැලෙන්නේ නැහැ. ඒ කියන්නේ අපේ අභිලම්බ ප්‍රතික්‍රියාව mg ට සමාන වෙන නියතව තියෙනවා. එහෙනම් මේක යම්කිසි වස්තුවක් යම්කිසි පෘෂ්ඨයක් උඩ තිබ්බ ගමන් ඒකට අනන්‍ය වෙච්ච සීමාකාරී ඝර්ෂණයක් ඇති වෙනවා. right සීමාකාරී බලයක් තියෙනවා. එතනින් එහාට චලනය කරන්න තමයි මේක ඇති වෙන්නේ. එහෙනම් ඔන්න මෙතනින් අපි හදා ගන්නවා ලස්සන සම්බන්ධයක් යම්කිසි වස්තුවක් පෘෂ්ඨයක් මත ඉන්නකොට එයා මත බාහිර බලයක් ක්‍රියාත්මක කරලා වැඩ කරද්දී එයා සමතුලිතතාවයේ ඉන්න නම් F මේ මොහොතේ ඒ වෙලාවේ ක්‍රියාත්මක වෙන ඝර්ෂණය හැම වෙලාවෙම කුඩා හෝ සමාන වෙන්න ඕනේ එයාගේ සීමාකාරී අවස්ථාවට වඩා කියලා කියනවා. එහෙනම් මේක තමයි ඩොලර් සංචිතයෙන් ගත්තේ. දැන් F සීමාකාරී කියන එක නම් ටිකක් පොලිටිකේ ලස්සන වචනයක් F සීමාකාරී කියලා කියන්නේ. F දැන් කියලා ලියන එක චාතර නිසා අපි ඒක නිකම්ම F ගෙන් සංකේතවත් කරනවා. F අපි ගාන තුල හොයන්න ඕනේ. අදාළ අවස්ථාවට F හොයන්න ඕනේ. එහෙනම් මම මෙතනින් F මෙහෙමම තියලා අපි දන්නවා සීමාකාරී ඝර්ෂණය කියලා කියන්නේ සීමාකාරී ඝර්ෂණය සමාන mu r. එහෙනම් මම මෙතනදී mu උක්ත කරගන්නවා. right mu උක්ත කරගන්නවා. තරම දානවා F බෙදීම r කුඩායි හෝ සමානයි mu කියලා ගන්නවා. right ඔන්න ඕක අපි කියනවා right යම්කිසි වස්තුවක් සමතුලිතතාවයේ පැවතීම සඳහා අවශ්‍යතාවය මේක අපි කතා කරන්නේ මාපාංක අවස්ථාවේදී. මොකද mu කියන රාශිය ඍණාගයක් වෙන්න බෑ. එයා හැම වෙලාවෙම ධන ස්වරූපේ ඉන්නේ. muට වඩා අඩු අවස්ථාවකදී මේ අනුපාතය ඍණ වෙන්න බෑ. මේ අනුපාතය හැම වෙලාවෙම ධන ස්වභාවයක තිබිය යුතු නිසා මාපාංකයක් දාන්න. මේක ඔයාලට කලින් හම්බෙලා ඇති. හැබැයි ඔයාලට මේක විභාගෙදී අමතක වෙන්න පුළුවන්. mu වැඩිද මේක අඩුද අනම්මනම් කතා කරනවා. ඒක මොකද කරොත් මෙන්න ඩොලර් සංචිතයේ කතාව right අග්ගාති පද මතක් කරගෙන කටුවට දාගෙන ශනිකව මේක ගොඩනගා ගන්න. right විභාගෙදී මේක ලියනකොට ලකුණු තියෙනවා. right එහෙනම් අපි යමු වැඩේට. right එහෙනම් අපි දැන් හොයන්න ඕනේ right අපිට අවශ්‍යයි ගාන තුල mu කියන එක කියලා දුන්නා f දා දීලා නැහැ f හොයාගන්න ඕනේ r හොයාගන්න ඕනේ දීලා තියෙන தත්ත්වය ඇසුරේ ඊට පස්සේ අනුපාතයට දාලා සුළු කරලා දැම්මොත් මේ උත්තරේ එනවා. එහෙනම් මෙන්න ආනතව දාපු සමීකරණයෙන් p දුන්නා ස්කන්ධය දන්නවා ඇල්ෆා දන්නවා. එහෙනම් අපේ වැඩේ ගොඩ right එහෙනම් අපිට පුළුවන් මෙතනින් f උක්ත කරගන්න. f කියන්නේ mg sin alpha ඍණ p කියලා. මෙතනින් r උක්ත කරමු. r කියන්නේ mg cos alpha කියලා.
එහෙනම් හරි right f සහ r දන්න නිසා අන්න අපිට පුළුවන් ඩොලර් සංචිතේ කතාවෙන් ගොඩනගාගත්ත સિદ્ધාන්තෙට මේක ආදේශ කරලා වැඩේ ඉවර කරලා දාන්න. right. එහෙනම් අපි යන් ඉස්සරහට. right. දැන් මේ සමතුලිතතාවය සඳහා අවශ්‍යතාවය ලියන්න ඕනේ. විභාගයේ ලකුණු හම්බ වෙන එක ලියනවා. මොකක්ද සීන් එක වෙන්නේ? f දැන් කියන එක කරා ඒක ලියන්න අංශුව සමතුලිතතාවයේ පැවතීමට මොකක්ද වෙන්න ඕනේ අවශ්‍යතාවය? f දැන් කියන එක කෙනා හැම වෙලාවෙම කුඩයි හෝ සමානයි f සීමාකාරී කියන එක කෙනා කියනවා. මොකද ලියන්නේ? ඩොලර් සංකේතයෙන් හදාගත්තේ අපි. तर f a මොහොතින් එක්කන අපි හොයන්න ඕනේ සීමාකාරී අවස්ථාව කියන්නේ μr. එතකොට f බෙදීම අනුපාතයට දාලා මාපාංක පන්න ගත්තා. උඩයි සමාන μ. ඔය අවශ්‍යතාවය අනිවාර්යෙන් ලියන්න. right. දැන් අපි ප්ලෑන් එකේදී ඔය ලියනවද නැද්ද කියන එක මම පැහැදිලි කරන්නේ. right. එහෙනම් f හොයාගත්තා මෙන්න f ඊළඟ mg sin alpha ඍණ p බෙදනවා r කියලා කියන්නේ mg cos alpha මාපාංක කියලා උඩයි සමානයි වෙන්නේ. අපි දන්නවා ඕනම ප්‍රකාශනයක මාපාංකයක් අයින් කරලා ඒ වෙනුවට අපිට පුළුවන් ධනපෝරිණ කියලා අවස්ථාවක් දාගන්න. එතකොට මට එනවා mg sin alpha ඍණ p බෙදීම mg cos alpha උඩයි සමානයි මේ. එහෙනම් මේකෙන් මම ධන අවස්ථාව සලකනවා. එතකොට මට එනවා mg sin alpha ඍණ p බෙදීම mg cos alpha උඩයි මේ. එහෙනම් මේකෙන් අපි උක්ත කරමු ස්කන්ධය ධන රාශියක් g ධන රාශියක් ඇල්ෆා සුළු කෝණයක් නිසා හැම වෙලාවෙම ඇල්ෆා සුළු කෝණයක් කියන්නේ පළවෙනි වෘත්තපාදයේ කතා කරන්නේ පළවෙනි වෘත්තපාදයේ ඕන ත්‍රිකෝණමිතික අනුපාතයක් දන ඒ කියන්නේ මේ සමස්ත පදයේම ධන නිසා අසමානතාවයෙන් එහා පැත්තට ගියා කියලා අසමානතාව ලකුණට හානියක් වෙන්නේ නැහැ. අන්න එහෙනම් මම එතනදී mg sin alpha ඍණ p උඩයි සමානයි μ වතාව mg cos alpha ගන්න. p එහා පැත්තට පන්නමු mg sin alpha ඍණ μ mg cos alpha ඔන්න එනවා p කියන. එහෙනම් p ගේ එක අසමානතාවක් එනවා දැන්. ඒ ගමන් පොඩ්ඩක් ගානට මට දාලා බලන්න. මේ එක පැත්තක් හැදිලා mg එළියට පන්නපු ගමන් එක පැත්තක් හැදෙනවා. ෂෝයි හරි එහෙනම් එක කෑල්ලක් ඕකේ. එහෙනම් මේ විදිහටම මේ ආපු ප්‍රකාශනයේ ඍණ අවස්ථාව සලකමු. මට එනවා mg sin alpha ඍණ p බෙදනවා mg cos alpha උඩයි සමානයි μ. මුළු සමීකරණයම ඍණෙන් වැඩි කරලා ගමු. ඍණ mg sin alpha ධන p මේ ප්‍රකාශනය කොහොමද දන්න නිසා මම එහා පැත්තට පන්නන්නම්. μ mg cos alpha කියලා. එන ඒකිනුත් අපි p උක්ත කරමු. right p මේ පැත්තේ තියාගන්න. μ mg cos alpha මේ පදේ මෙහෙට එනවා. ධන mg sin alpha. එහෙනම් p mg එකක් එළියට පන්නන්න. μ cos alpha ධන sin alpha කියලා. ඔන්න දෙවෙනි සම්බන්ධය ගොඩ නැගෙනවා. right එහෙනම් සමීකරණ අංක 1 2 දෙන්නගෙම කතා කරන්නේ p පොදුවේ right එහෙනම් අවසානයේ right අර මට උත්තරේ කියලා දාන්න පුළුවන් right මේ විදිහට මම මේක මෙතන ලියන්න ඊට පස්සේ නිසා 1 හා 2 පාවිච්චි කරලා මැදින් p යාළුවා තිබ්බොත් මේ පැත්තට කුඩා අවස්ථාවේ mg වතාවක් sin alpha ඍණ μ cos alpha මේ පැත්තේ mg වතාවක් μ cos alpha ධන sin alpha කියලා. ඔන්න එන අපිට පෙන්වන්න තියෙන උත්තරේ ලස්සනට එනවා. right. දැන් මේක බලමු අපි ලකුණු හම්බුනේ කොහෙටද කියලා. right. බලන්න. විභාගෙදී නිවැරදි බල සටහනට ලකුණු 5ක් දෙනවා. ලේසියෙන්ම ස්කෝර් කරන්න පුළුවන්. මේ ප්‍රකාශනය කියන්නේ x සමානයි මේ ආනතව දානවට ලකුණු 5යි, ලම්බකව දානවට ලකුණු 5යි. වැදගත්ම කාරණේ සමහර අවුරුද්දවල සමතුලිතව පැවතීමේ අවශ්‍යතාවය කියන එකට ලකුණු 5ක් දෙනවා. සමහර අවුරුද්දවල ලකුණු 10ක් දෙනවා.
ඒක ගානේ තියෙන පහසුතාවය අනුව තමයි. right. ඊට පස්සේ අසමානතාවයේ ගොඩනගලා ධන ඍණ අවස්ථා දෙක ඔක්කොම ටික නිවැරදිව සුළු කරලා තියෙනවා නම් අවසාන පිළිතුරට යනවා නම් ඒ ඔක්කොම කොටස් වලට අවසානයේ ලකුණු පහක් නිවැරදිව හම්බෙනවා. එතනදී මූලික වශයෙන් බලන්නේ ධන අවස්ථාවයි ඍණ අවස්ථාවයි සුළු කිරීම ලොකුවටම බලමු. right. එහෙනම් ඔය තියෙන්නේ right 8 වෙනි ගානේ right සම්පූර්ණ ගානට ලකුණු බෙදලා ගිය විදිය ලේසි ප්‍රශ්නයක් right අමාරු දෙයක් නෙමෙයි කරන්න තියෙන්නේ right right මේක බලලා ඉවර වෙලා right මේක හදලා ඉවර වෙලා ඔයාලා මේ ගමන්ම 2020යි 2019යි හදලා ඉවරලා 2021 උසස් පෙළ විභාගය ආපු ගාන උත්සාහ කරන්න right අනිවාර්යෙන් පුළුවන් හරි. එතකොට මේ බලසටහන නිවැරදිව ගන්න එක ඒක මූලික පැත්ත වලින් ගන්න දෙයක්. එතනින් පස්සේ සමානෙන් මේ දානේවයි මේකයි හැම ගානකම තියෙන්නේ. විශේෂයෙන් අවසානයේ මෙතන මාපාංකේ ඩබල් ගලවන එක තමයි තියෙන්නේ. හරි. බොහොම ලේසි ගානක්. ඝර්ෂණයේ ලේසි අමාරු නෑ. right. එහෙනම් ඒක හරි. right. අපි යන් ගැටලුවක් 9 බලමු. right. හරි. බලන්න සම්භාවිතාව ගන්න. රොඩස් සංචිතේ කතාව මතක තියාගන්න. right. ඕන ඝර්ෂණයේ ගානකට පාවිච්චි කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව. right. right. මේකට අදාළ පේපර් එකම දාලා දෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. right. අවශ්‍ය කෙනෙක් ඒක ඩවුන්ලෝඩ් කරගෙන කරලා බලන්න මේක. right. එහෙනම් අපි යන්නේ ඔළුවක් 9. right. බලන්න තියනවා. සොකිය මුණත් 6 මත 1 2 3 4 5 හා 6 ලෙස තිත් ලකුණු කොට ඇති නොනැඹුරු සම්මත ධාතු කැටයක් වැඩිතරමින් විසිකිරීම් 3කදී right ඒ කියන්නේ විසිකිරීම් 3ක් යා කරනවා right වැඩිතරමින් විසිකිරීම් 3කදී ලබාගත් මුළු තිත් ගණන හරියටම 6ක් වීමේ සම්භාවිතාව හොයලා දෙන්න කියලා අපිට කියනවා right බලන්න ටිකක් විතර අමුතු ගානක් මම ගන්නම් මෙහෙම පළවෙනි වර මෙයා විසිකරනවා දෙවෙනි වර මෙයා විසිකරනවා තුන්වෙනි වරත් මෙයා විසිකරනවා විසිකරනකොට මෙයාගේ තිත් ගාන එකතු ඒ කියන්නේ එක ලකුණු කරලා තියෙන පැත්තේ තියෙන එක තිතයි දෙකේ දෙකයි ඒ විදිහට මේ විසිකිරීම් තුනේදී මෙයාට හම්බෙන තිත් ගාන ලියා ගන්න. ලිව්වට පස්සේ එකතු 6 එන්න ඕනේ. එහෙනම් අපිට පුළුවන් ඉස්සල්ලාම එක වැටිලා 4 වැටුණොත් උත්තරේ 6ක් වෙනවා. පළවෙනි එක තිතක් වැටෙනවා පළවෙනි වර දෙවෙනි වරත් එක තිතක් වැටෙනවා තුන්වෙනි වරත් 4ක් පැත්ත වැටුණොත් උත්තරේ 6ක් වෙනවා. එතකොට මේක ඇතුලේ අය අවස්ථා පුළුවන් එක වැටිලා 4 වැටිලා එක වැටෙන්න පුළුවන්. ඒත් 6ක්. right. එකම අවස්ථාවේ මාරු ඉන්නේ. එතකොට දැන් 4 වැටිලා එක වැටෙනවා කියන එක ආයෙත් කතා කරන්න බෑ මෙතන. දැයි මේ අවස්ථාවනේ මේ ආය පාරක් කියන්නේ. එකතු 6ක් වෙන විදියක් වැඩිතරමින් විසිකිරීම කියන්නේ. මේ අවස්ථාව අපි ගණන් ගන්න නැතුව. ඊට පස්සේ පුළුවන් තුන්දරාකම දෙක වැටෙනවා. දැන් දෙක පළවෙනි පාරක් දෙක දෙවෙනි පාරක් දෙක අය දෙකේ මාරු වීම ගැන කතා කරලා නැහැ. කොහොම හරි කිසියම් වාරයකදී මේ විදිහට වැටෙන්න පුළුවන්. ආය පුළුවන් එක වැටිලා දෙක වැටිලා තුන වැටෙන්න පුළුවන්. මේකෙත් මාරු වෙන්න පුළුවන්. එක වැටිලා මේ දෙන්න මාරු වෙනවා. ආය පුළුවන් තුන වැටිලා මෙතනට දෙක ඇවිල්ලා මෙතනට එක වෙන්න පුළුවන්. ඒ අවස්ථා තුනක් යනවා. එහෙනම් ඔය ටික වෙන්න පුළුවන් සම්භාවිතාවල එකතු වහන්න. බලන්න ලේසි. එහෙනම් අපි ලියමු. P සම්භාවිතාව අර්ථ දක්වන්න ඕන. තිත් ගණනේ එකතුව 6 වී right. එහෙනම් මේ බලන්න P ඉස්සල්ලා එක වැටිලා ඡේදන එක වැටිලා 4 වැටෙන්න පුළුවන්. ධන පොදු අවස්ථාවේ ඡේදනයේ ආය වෙන්න පුළුවන් P එක වැටිලා 4 වැටිලා එක වැටෙන්න පුළුවන්. ඊට පස්සේ P දෙක වැටිලා දෙක වැටිලා දෙක වෙන්න පුළුවන්. ඊට පස්සේ P එක වැටිලා දෙක වැටිලා 3 වැටෙන්න පුළුවන්. ආය P එක වැටිලා 3 වැටිලා දෙක වැටෙන්න පුළුවන්. ආය P 3යි 2යි 1යි වැටෙන්න පුළුවන්. ඒ අවස්ථා ටිකක් තියෙනවා. එහෙනම් මේක ගුණන සූත්‍රය කියන අසම්භාවිතාවේ සම්භාවිතාවෙන් අපි කතා කරොත් ඉස්සෙල්ලාම P එක වැටෙනවා ඊට පස්සේ එක වැටුණාට පස්සේ ආය එක වැටෙනවා
ඊට පස්සේ 1 1 දෙන්නම දෙපාරක් වටුණාට පස්සේ 4 වැටෙනවා. ඊට පස්සේ p මේක ලියන්න පුළුවන් ඉස්සලා 1 වැටුණා. 1 වැටුණාට පස්සේ 4 වැටුණා. 1 4 දෙන්නම වැටුණාට පස්සේ ආයෙ 1 වැටුණා. ආයෙ ඊට පස්සේ p 2 වැටුණා. 2 වැටුණාට පස්සේ ආයෙ 2 වැටුණා. දෙකේ ඉලක්කම දෙපාරක් වටුණාට පස්සේ ආයෙ පාරක් වැටුණා. ඊට පස්සේ 1 වැටුණා. 1 වැටුණාට පස්සේ 2 වැටුණා. 1 2 දෙන්නම වැටුණාට පස්සේ 3 වැටුණා. right. ඔය විදිහට අවසානයේ කියලා තියලා දාන්න. එයා එන්නේ p 1 වැටුණා. p 1 වැටුණාට පස්සේ 3ක් වැටුණා. 1 3 දෙන්නම වැටුණාට පස්සේ 2 වැටුණා. අවසාන p 3 වැටුණා. 3 වැටුණාට පස්සේ 2 වැටුණා. 3 2 දෙන්නම වැටුණාට පස්සේ 1 වැටුණා. දැන් මේ සම්භාවිතාව ලියමු. දැන් 1 වැටීමේ සම්භාවිතාව 6න් 1යි. 1 වැටුණාට පස්සේ ආය පාරක් 1 වැටීම 6න් 1යි. 4 වැටීම ආය පාරක් 6න් 1යි. ඔය වගේ එකම සෙට් එකක් මේ යන්නේ. එහෙනම් මේ වගේ කෑලි 1යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙනවා. right. හරි right. 1යි હવે હાઈન વર્ડમાં હાઈન એક વર્ડમાં ඊට පස්සේ මෙතනත් එහෙමමයි right એટલે මාරු එමුත් එක්ක සලකලා අපි අරන් තියෙන්නේ 1 2 3 4 5 6ක් තියෙන අවස්ථා right අපිට මෙයාගේ සම්භාවිතාව අවසානයකට යන්න පුළුවන් Kalau malu untuk mau kesana mana? Jadi bagi awasथा tulang hari, beat hari. Jadi bagi awasथा 1 2 3 4 5 6 7 8 9 අවසාන සම්භාවිතාව අපිට හම් වෙනවා 36 එකයි කියන්නේ හයට හය සුළු වුණාට පස්සේ right හරි දැන් ඔය තියෙන්නේ ඒකේ තිත් ගණන එකතුව හයක් වීමේ මුළු සම්භාවිතාවම හම් වෙනවා 36 එකයි කියන්නේ right ඊට පස්සේ බලන්න ගැටලුවක 10 අවසාන ගාන අපිට කතා කරන්න තියෙන right හොඳයි ඉස්සරහට කෙනෙක් දාගන්නවා